සාදු කියන්න සියලු දෙනාම. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයත් පුජි සුගත සේනාසනයත් කියන මේ උතුම් පුණ්‍ය භූමීන්හි නිර්මාතෘවර අපේ සහෝදර රාජකීය පඬිත පූජනීය කුරුළුනික වැවසු ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙනුත් ඒ වගේම කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ සහ පුජි සුගත සේනාසනයේ වැඩ සිටින අපේ කල්යාණ මිත්‍ර පූජනීය මහා සංඝරත්නයන්ුත් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි. අද ඊටාම වාසනාවන්ත උතුම් දිනයක්. ඔබ අප හැම දෙනාම අද උදෑසන ඉඳලා මහා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. සේසෙම අද මේ උතුම් පින්කම් මාලාවේ ප්‍රධානම අරමුණ උනේ පූජනීය කුරුළුනික වැවසු ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පසුගිය 5 වෙනිදාට යෙදුණු ජන්මදිනය නිමිති කරගෙන අපේ සායනහන්සේට ආශිර්වාද කරන්න තමයි මේ පින්කම් මාලාව මේ විදිහට සූදානම් වුණේ. මේ උතුම් පින්කම් මාලාවේ ප්‍රධානම පින්කම උනේ ලේ දන් දීමේ පින්කමනේ. තව දාන පූජා තිබුණත් ප්‍රධාන වුණා ලේ දන් දීම. මොකද දාන උපපාරමිතාව සම්පූර්ණ කරා. 70කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ රුධිරය පූජනීය මහා සංඝරත්නය සහ අපේ ගිහි බවතුන් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරා. ඒක තමන්ගේ ජීවිතේ ලොකු අතහැරීමක්, ලොකු පරිත්‍යාගයක්. ඒ රුධිර දාන පින්කම සිදු කළා. ඊළඟට කියතෝ ඒ වගේම ඉබරකි වැනි දුර පළාත් වල ඉඳලා ඇවිල්ලා. ඊයේ සන්ධ්‍යායාමයේ සමහර අය පිටත් වෙලා මධ්‍යම රාත්‍රියේ සේනාසනයට ඇවිල්ලා එහෙම එළි වෙනකන් දම්පැන් සූදානම් කරලා දැසන දාණය මහා සංඝරත්නයට දහවල දාණය සාංගිකව පූජා කළා. ඒ විතරකුත් නෙමෙයි. මේ ආපු ලේදම් දීපු මේ පින්කම් මාලාවට සම්බන්ධ වුණු හැමෝටම දානි දුන්නා. ආහාර පිරිනැමුවා. ඉතින් ඒ අවසානයේ අපේ සහෝදර පූජනීය නන්දසාර ස්වාමීන් වහන්සේ විසින් දැන් ස්වල්ප වේලාවකට කලින් ඊටාම සුමිහිරි ආශිර්වාදාත්මක බෝධි වන්දනාවක් බුද්ධ වන්දනාවක් සිද්ධ කරලා අපේ සුදම්ම ස්වාමීන් වහන්සේට දායකත්වයේ ගත්ත ඔයත්න්ටත් ආශිර්වාද සිද්ධ කරන්නට යෙදුණානේ. රටට ලෝකෙට සෙත් පැතුවා. දැන් සූදානම් වෙන්නේ මේ උතුම් පින්කමේ අවසාන අංගය සද්ධර්ම දේශනාව සිද්ධ කරලා හැමෝටම ධර්ම කරුණක් ඉගෙන ගන්නට සලස්සලා ඒ පින කුසලය දෙවියන්ට මියගිය ඥාතීන්ට අනුමෝදන් කරලා පින්කමේ කටයුතු නිම කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද මම ඔයත් එක්ක
කල්පනා කරා සාකච්ඡා කරන්න ආත්මාර්ථය සහ පරාර්ථය පිළිබඳ. මොකද අපිට නිතර හුරු වචන දෙකක් නෙමෙයි. එයා හරි පරාර්ථකාමී. ඊළඟට කියන එයා හරි ආත්මාර්ථකාමී. ඒ වචන අපිට හුරුයි. මෙන්න මේවත් එක්ක අපිට ප්‍රගුණ කරගත හැකි උතුම් මඟ පෙන්වීම භාග්‍යවතුන් වහන්සේගේ සාද ප්‍රමාණය. ඒවා පිළිබඳව ටික වෙලාවක් අපි සාකච්ඡා කරලා පින්කමේ කටයුතු නිමා කරා. ඔයත් වගේම බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සජීවීව තව පිරිසක් සද්ධර්ම දේශනාවට ඇහුම්කම් දෙනවා. ඒ හැමෝමත් සම්බන්ධ කරගෙන අද මේ සද්ධර්ම දේශනාවේදී අපි ආත්මාර්ථය සහ පරාර්ථය පිළිබඳව ඔබත් එක්ක කතා කරමු. පින්වතුනි, දැන් සාමාන්‍යයෙන් බෞද්ධයෝ හිතන එකක් තමයි ආත්මාර්ථය හරි නරක එකක්, පරාර්ථය තමයි හොඳ කියලා. එතකොට සිතුවිලි එකෙන් එකක් දුර්වල සිතුවිලි. මොකක්ද? ආත්මාර්ථය නරකයි කියලා. ආත්මාර්ථය නරකයි කියලා හිතන එක නිවැරදි දෙයක් නෙමෙයි. නරක දෙයක් තියෙනවා. ඒ තමයි දැඩි ආත්මාර්ථකාමී කම මත පදනම් වෙලා සිත කරන අයහපත් හැසිරීමනේ. නැතුව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කොතනවත් ආත්මාර්ථය සලසා ගන්න එපා කියලා යෝජනා කරන්නේ නැහැ. අත්තදත්තම් පරත්තේන බහුනාපි නහපය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බොහෝ දෙනාගේ හිතසුව පිණිසවත් ආත්මාර්ථය සලසා ගන්න එක නවත්තන්න එපා කියලා. ඒ ඇයි ආත්මාර්ථය ඕන? ඒක වේ තමන්ගේ ජීවිතයේ දියුණුව, යහපත, සාර්ථකත්වය, ප්‍රගතිය, ප්‍රගමනය, ප්‍රබුද්ධ තත්වයකට පමුණුවා ගැනීම, මේ ලෝක වශයෙන් සහ පරලෝක වශයෙන් යම් කිසි කෙනෙක් කරන්නේ නැතුව හුදෙක්ම අනුන්ගේ වැඩ කර විතරක් හිටියොත් එයා මිය යනකොට විඳවයි නේ. එයා මිය යනකොට විඳවයි. එයාට සතුට වෙන්න පුළුවන් කමක් ලැබෙන එකක් නෑ Taman ගෙවපු ජීවිතය ගැන. මොකද මට ඕන තරම් හම්බ වෙලා තියෙන හිමාය. මුළු ජීවිතේම පවුලේ වැඩිමලා විදියට ඉපදිලා තමන්ගේ නංගිලා වෙනුවෙන් මල්ලිලා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කර ඉඳපු අය විවාහ වෙලා. ඒ සියල්ලම අතහැරලා තියෙනවා සහෝදර සහෝදරියෝ, අම්මා තාත්තා ඔය ආදි වශයෙන් කියන්නේ. හැබැයි එහෙම ඉඳලා අන්තිමට අන්සියලු දෙනා තමන්ගේ ශක්තියෙන් ලෝකය ගොඩනගාගෙන එයාලගේ ලෝකය ගොඩනගාගෙන යනකොට අර ඒ වෙනුවෙන් කැපවීම කරමින් ජීවිතයේ එකම හීන යන්න අයව රැක බලා ගැනීම, දියුණු කිරීම, ගොඩනැංවීම කියන අරමුණේ ගියපු අය බොහෝ වෙලා ද්වේෂ සහගත වෙනවා. එයාලගේ අන්තිම කාලය ද්වේෂ කරමින් ගත කරන අය ප්‍රායෝගික ජීවිතේ මට ඕන තරම් වුණා. වණිනවා, තැන් වල අර එයාගෙන් උදව් ලැබපු අයට එරෙහිව කතා කරනවානේ, ಗುಣමකුවෝ කියනවා, ගොඩාක් පහත් කරලා කතා කරමින් තමන්ටත් ද්වේෂ කරගනිමින් අන් අයටත් එයාගෙන් උදව් ලැබපු සියලු පාර්ශව වලටත් ද්වේෂ කරමින් හරි අවාසනාවන්ත ජීවිතයක් ගෙවනවා. ඒක මම හිතන්නේ මේ ලෞකික ජීවිතේ ගත කරන ඇත්තෝ තේරුම් ගන්න එක හොඳයි.
අන් අයගේ යහපත වෙනුවෙන් පරාර්ථකාමීව කටයුතු කිරීම බුද්ධ ශාසනයේ අගය කරනවා. පරත්තම් පටිපජ්ජත කියලා කිව්වනේ. පරාර්ථේ හැසිරෙව් කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට නියෝගයක් වගේ කරලා තියෙනනේ. පරත්තම් පටිපජ්ජත. පරාර්ථේ හැසිරෙව්. අන් අයට යහපතක් පිණිස වැඩ කරන්න කියලා නේ කියලා තියෙන්නේ. ඒ සියලු දේවල් භාග්‍යවතුන් වහන්සේ අනුමත කරපු, අගය කරපු, ප්‍රශංසා කරපු ඊටාම වටින දේවල්. හැබැයි යමෙක් පරාර්ථයේ හැසිරෙන්නේ තමන්ගේ උභය ලෝකාර්ථ සංසිද්ධිය සලසා ගන්නේ නැතුව නම් මතක තියාගන්න. ඒ පරාර්ථය නිසා එයා කෙටි කාලයක් සතුටු වෙලා දිගු කාලයක් බොහොම කලකිරීමෙන් සහ පසුතැවිල්ලෙන් ඉන්න පුළුවන්. සරල උදාහරණයක්. ඔයත් මේ පවුලේ තව ඇතිනේ පවුලේනේ සමාජිකයෝ ඇතන්නේ. ඉතින් ජපානයට එන්න කටයුතු කරනකොට ඒකට වැඩ කරනකොට ඒකට සල්ලි සූදානම් කරනකොට සමහර වෙලාවට ස්ටුඩන්ට් කෙනෙක් විදියට නම් ආවේ අම්මලා තාත්තලා ගෙවල් උගස් තියලා හරි අම්මලට බල කරලා මේකට සල්ලි බඳින්න මට යන්න ඕනේ එහෙම කියනකොට සමහර විට ඔබේ පවුලේ සමාජිකයෝ අතර ඔබ නම් කෙරෙන්න ඇත්තේ ඊටාම යහපත් ගමනක් යන්න හදන කෙනෙක් ලෙසද නැත්නම් අනිත්‍යුන්ට මොනවා වුණත් තමන්ගේ වැඩේ කරගන්න හදන කෙනෙක් ලෙසද නම් ඔබේ අතීතයේ ඔබේ අත්දැකීම ඔබ මෙනෙහි කරොත් ඔබට ආරංචි නොවෙන්න හරි ස්ථිරවම ඔබ ආත්මාර්ථකාමී විදියට වැඩ කරන කෙනෙක් කියන එක එවකට කියවෙන්න ඇති. ඒ කාලේ නේ කියවෙන්නේ. හැබැයි ඔබ කොහොම හරි එහෙම ඒ වෙලාවේ චෝදනාවේ නැහැ කියන්නේ. ඔබ කොහොම හරි අන් අය වෙන අරමුණකට යද්දී වෙන දේවල් කර කර ඉඳිද්දී ඔබ මේ රටට එන්නම ඕන කියන අදිටනින් වැඩ කරපු අය නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ගාන්හිම කවුරු බලෙන් ගෙනත් දාපු අය නෑනේ මේ ජපානයේ නේ. එන්නම ඕන ජපානයට එන්න නෙමෙයි පනින්න ඕන නේ. ජපානයට පනින්න ඕන කියලා පැන්න අය ඉන්නේ නේද? එතකොට දැන් ඒක ඔබේ ආත්මාර්ථය සලසාගෙන දැන් මේ ආත්මාර්ථය සලසා ගැනීමේදී ඔබ අන් අයගේ දේවල් හොරකම් කරලා ආවනම් අන්න වැරදි. වංචා කරලා අන් අය රවට්ටලා බොරු කියලා කපටිකම් කරලා ආවනම් අන්න ආත්මාර්ථකාමී ගමනක්. හැබැයි ඔබ ඇත්තටම ඔබේ අම්මා තාත්තගේ හෝ කාගේ හෝ උදව්වක් උපකාරයක් ඇතුව යහපත්ව නිවැරදිව ක්‍රමවේදයක් ඔස්සේ ඔබ මේ රටට ආවා නම් ඒක ඔබේ ආත්මාර්ථය සලසා ගන්න. දැන් එහෙම ඔබ ආත්මාර්ථය සලසාගත්තු නිසා ලංකාවේ මේ අමාරු කාලේ ඔයත් තමයි ගෙදරට වැඩිපුර කීයක් හරි යවන්නේ. ඔයත් කීයක් හරි යවනවානේ. හොය බල කරනවා මොනවා හරි. තමන්ගේ නැති බැරි දුප්පත් නෑදෑයෝ ඉන්නවනම් ඒගොල්ලොන්ට හරි මන් දන්නවා ඔයත් කීයක් හරිනේ. සෙන් පහක් හරි දෙනවානේ පරිත්‍යාග කරලා. එතකොට ඔබට දිගටම දැන් යම් පරාර්ථකාමී දෙයක් අන් අයගේ යහපත වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙලා නම් ඔබ තෘප්තිමත්ව ඉඳගෙන කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි? ඔබ ඔබගේ සාර්ථකත්වය සලසා ගන්නට කටයුතු කරපු නිසා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ තමන්ගේ සාර්ථකත්වය ආත්මාර්ථය සලසා ගන්න ඕන. සලසා ගන්න ඕනේ. ඒක බැහැර කරන්න කියලා බුදුදහමේ කියනවා.
අපි අද අපේ පින්කම් මාලාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ සුදම් සායනහන්සේට ආශිර්වාද කිරීමනේ නේ. සුදම් සායනහන්සේ දැන් මේ රටට වැඩම කළ අවුරුදු මම හිතන්නේ 18ක් විතර 17ක් 18. උන්වහන්සේලා මේ රටට වැඩම කරන කාලේ වෙනකොට මේ රටට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා අතිශයින් දුෂ්කර ජීවිත ගත කාලයක්. මේ වගේ පහසුකම් අද මේ රටට වැඩම කරන හාමුදුරු කෙනෙකුට බොහෝ පහසුකම් පන්සල් වලින් සම්පාදනය. හැබැයි උන්වහන්සේලා මේ රටට වැඩම කරන කාලේ උන්වහන්සේලා වැඩ විඳපු ස්ථානවල ඇත්තටම කිව්වොත් එහෙම සීත කාලෙට ප්‍රාමාණික උණු වතුර තිබිලා නැහැ. ප්‍රාමාණික මේ රශ්මිය ඇති කරගන්න මේ වගේ උපකරණ තිබිලා නැහැ. බොහෝ වෙලාවට කොරෝනාවෙන් තමයි සීතලෙන් ආරක්ෂා වෙලා. ගොඩාක් හැබැයි උන්වහන්සේ ගොඩාක් දුක් විඳගෙන අනිත් ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය ඇතුව මේ රට තුළ හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තා. විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගත්ත ජපන් භාෂාව. ඒ ඇති කරගත්ත භාෂාමය සහ ධර්මඥානම ඒ සියලු දේවල් හින්දා අද උන්වහන්සේ ප්‍රධාන ප්‍රකට සේනාසන දෙකක් මේ රටේ පාත්. උන්වහන්සේ තමන්ට භාෂා ඥානෙ, ධර්මඥානෙ, තමන්ගේ දියුණුවට උපකාරවත් වෙන ඒ වෙනත් කුසලතා දියුණු කරගත්තේ නැතිනම් උන්වහන්සේට අවස්ථාව ලැබෙනවද විශාල බෞද්ධ පිරිසකට මේ වගේ මෙහෙවරක් කරන්න? හම්බ වෙන්නේ නැහැ. උන්වහන්සේ තමන්ගේ ගමන ගියේ නැත්තම් අදටත් උන්වහන්සේ සමහර විට මේ රට අතහැරලා ගිහිල්ලා ලංකාවේ වැඩ ඉන්න තිබුණා. නැත්තම් මේ රටේම පන්සලක කුටියක වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්නේ. හැබැයි උන්වහන්සේ ආත්මාර්ථය සලසාගත්තු නිසා ඒ නිසා විශාල පිරිසකට පරාර්ථය සලසන්න පුළුවන්. මම ඇතුළු ස්වාමීන් වහන්සේලා සුදම්ම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ 300කට අධික පිරිසක් මේ රටට වැඩම කරවලා කෙටි කාලීන ධර්ම ප්‍රචාරක වැඩසටහන් වලට උන්වහන්සේගේ මේ කාල පරිච්ඡේදය තුල මේ කුජි පළාතට වැඩියට පස්සේ 300ක් පමණ මහා සංඝයා වැඩම කරවල මේ රටේ පෞරාණික සිද්ධාස්ථාන වන්දනාමාන කරගන්න සලස්සන. මං හිතන්නේ ලංකාවේ බොහෝ පළාත්වල සායනහන්සලා උන්වහන්සේ නිසා මේ රටට වැඩම කරලා කෙටි කාලයක් වැඩ ඉඳලා ධර්ම ප්‍රචාරක කටයුතු කරලා වන්දනා කරලා වැඩම කළා. ඒසා විශාල පිරිසකට මහා සංඝරත්නයට උපකාරවත් වෙන්න පුළුවන් වුණේ උන්වහන්සේ සාර්ථක වෙච්ච. එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාව අපි පටල ගන්න හොඳ නෑ. උන්වහන්සේ අපිට පරාර්ථයෙන් හැසිරෙන්න කියලා කිව්වේ තමන් සාර්ථක නොවි හිස් මිනිස්සෙක් විදියට ඉඳගෙන නෙමෙයි. හිස් මිනිස්සෙක් විදියට නම් තමන්ගේ ජීවිතේ ගෙවන්නේ කිසිම සාර්ථකත්වයක් දියුණුවක් නැතුව එයාට අන් අයට උදව් කළ හැක්කේ බොහොම සුළු කාලයක්. ඉතාම සුළු සීමාවක බොහොම පටු සීමාවක ඒ උපකාර නවතිනවා. මතක තියාගන්න. ඒ උපකාර ඉතාම පටු සීමාවක නවතිනවා. දිග්ගු කාලයක් මහෝපකාරවත් වෙන බෝසත් ජීවිතයක් කෙනෙකුට ගෙනියන්න ඕන නම් ගත කරන්න ඕන නම් එයා සාර්ථක වීම අත්‍යවශ්‍යයි.
දැන් මම බණ කියලා දෙන එක පරාර්ථකාමී දෙයක් නෙමෙයි. අන් අයගේ යහපත වෙනුවෙන් මම බණ කියනවා. දැන් මේ එක බණ පදයක් හරි මම පුහුණු වුණේ නැතොත් දැන් මම ඔබට මේවා කියලා දෙනවනේ නේ. හරි පරාර්ථකාමීව මිනිස්සු ගැන හිතලා අනේ මේ මිනිස්සුන්ට මොනවා හරි දෙයක් මේ බුදුහාඳුරුවන්ගේ ධර්මයෙන් මේ වටින දේශනාවෙන් කියලා දෙන්න ඕනෑ කියලා බොහොම කරුණාවෙන් මේ කියලා දෙනවා. දැන් මම මේ ධර්මයෙන් මගේ ජීවිතය දියුණු කරගන්න, එළිය කරගන්න දෙයක් ගත්තේ නැතොත් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන ඒ වගේ පැවිද්දෙක් ගෝපෝ ගාවෝ ගණයම් පරේසන් නභාගවා සාමඤ්ඤස්ස හොති. අනුන්ගේ හරක් දක්වපු ගොපල්ලෙක් වගේ. තේරුණා? ඒ කියන්නේ තමන්ගේ සංසාරික විමුක්තියට අදාළ දේවල් මේ ධර්මයෙන් ප්‍රගුණ කරගන්නේ නැතුව අන් අයට දේශනා කර කර විතරක් අන් අයගේ වැඩ කරමින් විතරක් ඉඳියොතින් එහෙම ඉඳලා හාමුදුරු කෙනෙක් අපවත් වුණොතින් ඒ හාමුදුරුව බුදුහාමුදුරුව උපමා කරලා තියෙන්නේ කාටද? අනුන්ගේ හරක් දක්වපු ගොපල්ලෙකුට. තමන්ගේ හරක් දැක්වුවා නම් කමන්නේ. අනුන්ගේ හරක් දක්වපු ගොපල්ලොන්ට මොකද වෙන්නේ? කිරි අයිති කාටද? හරක් අයිතිකාරයාට නේ. ගොම අයිති කාටද? හරක් අයිතිකාරයාට. හරකගෙන් ලැබෙන යම් ධනයක් තියෙනවා නම් සියල්ල හරක් අයිතිකාරයාට. ගොපල්ලට තියෙන්නේ තනකොළ කවණ්ඩ, කිනිතුල්ලෝ කඩන්ඩ, නාවණ්ඩ, කැලෑ පනිනකොට අරන් එන්න නේද? ගිනි කූට කව්වේ පිච්චි ඉන්න. එතකොට එහෙම ගොපල්ලෝ වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ. කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මට මගේ ජීවිතේ මේ බණක් දහමක් පුහුණු වෙන්න වෙලාවක් නැති වුණා. මොකද මම ඉතින් දිගටම කරේ රට පුරා ලෝකෙ පුරා වැඩම කරමින් බණ කියන එක. මං ඉතින් පරාතකාමියෙක් විදියට වැඩ කර හිටියා. ඒත් එක බණ පදයක් පුහුණු කරගන්න වෙලාව නැති වුණා. මේ මිනිස්සුන්ගේ කරුම කරගහලා ඉතින් එයා ඒ ටික කියා ගන්න ඕනේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා නේ. ඉතින් අනුන්ගේ කරත්ත මොකටද දක්ක හිටියේ? තමන්ගේ වැඩේ කරගන්නට. ඒකෙන් කියනවාද දැන් මම බණ දේශනා කරන එක නවත්තන්න ඕන කියලා? නෑ. මා බණ දේශනා කරන්න ඕනේ. මම පරාර්ථය පිණිස බණ දේශනා කරන එකම මා සලකන්නේ මගේ ආත්මාර්ථය සලසා ගැනීමක් ලෙස. ඒකම දැන් මම මේක කියලා දෙනකොට වැඩිපුරම තේරෙන්නේ මට. අද මාත්‍රකාව ආත්මාර්ථය සහ පරාර්ථයනේ. මම ඔබට මේක කියලා දෙනකොට ඒක වැඩිපුරම හිතන්නේ මෙනෙහි කරන්නේ. ඒක මෙනෙහි කර එක ගැන පුදුමාකාර සිහියකින් ඒකට අදාළ නොවන දේවල් කියන්නේ නැතුව ඒ විෂයම ඒ ධර්ම මාතෘකාවෙම අඛණ්ඩව හෝරාවක් කතා කරන්න මනස මෙහෙයවන්නේ කවුද? මම. ඉතින් මම ඔබ වෙනුවෙන් මේ දේ කරන එකම මම සලකන්නේ මගේ ආත්මාර්ථය සලසා. මේ පැය මගේ මනස තුල වෛරය ඉපදෙන්නේ නැහැ. ක්‍රෝධය ඉපදෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව ඉපදෙන්නේ නැහැ. තණ්හාව උපදින්නේ නැහැ. යහපත් හොඳ කුසල සිතුවිලි වලින් මම හෝරාවක් ගෙවනවා. දැන් මම ඒක මගේ යහපතට උපකාරවත් කරගන්නවා. එහෙම නැතුව මම මේ දේශනා විතරක් කර ඉන්න කෙනෙක් වුණොතින් මතක තියාගන්න මම කරගන්නේ අතිශයින්ම වැරද්දක්ද නැත්? වැරද්දක්. අතිශයින්ම. ඒක මට කරගනු ලබන ලොකු වැරද්දක්. ඒ හින්දා බුදුදහමේ යෝජනාව තමයි ආත්මාර්ථය සලසා ගනිමින් පරාර්ථය පිණිසත් වැඩ කර. හැබැයි ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න එපා. ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න එපා. ආත්මාර්ථකාමී කෙනෙක් කියන්නේ
අන් අයට පීඩා කරමින්, හිංසා කරමින්, කපටිකම් කරමින්, වංචා කරමින්, බොරු කරමින් අන් අයව තමන්ගේ අරමුණට පාවිච්චි කරලා ඒ තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඒ කරපු උපකාර පිළිබඳවවත් අබමල් රේණුවක තරම් හරි සිහියක් නැතුව, ගුණයක් නැතුව කටයුතු කරනවා නම් අන්න ඒක තමයි ආත්මාර්ථකාමී. ඒක ඉතින් අතිශයින් නරකයි. ඒක හොඳ නැහැ. ඒක නරකයි. ඒක කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඔය ඇත්තෝ තමන්ගේ දියුණුව සලසා ගන්න, තමන්ගේ සාර්ථකත්වය සලසා ගන්න ඔය ඇත්තෝ විවිධ අයගේ උදව් අරන් ඇති. එතකොට ඔබ ඒ ගත්තු උපකාර සිහියේ තබාගෙන කටයුතු කරන කෙනෙකු බවට පත් වුණොත් තමයි ඔබ දවසක ආත්මාර්ථකාමී නරක මනුස්සයෙක් කියන නාමය ඔබට එන්නේ නැත. තේරුණාද? ආත්මාර්ථකාමී නරක පහත් මනුස්සයෙක් කියන අගෞරවය, අවමානය ඔබට එන්නේ නැත්තේ කොහොමද? ඔබ අවංකව ඔබට මේ ගමන එන්න, ඔබේ ආත්මාර්ථය සලසා ගන්න පිහිටක් වුණු, උපකාරයක් වුණු අය පිළිබඳව තාම ගෞරවනීය, ස්තුතිපූර්වක හැඟීමකින් කටයුතු කරන අය වෙනවා. එහෙම වුණොත් කවදාකවත් ඔබේ අම්මා තාත්තා ඔබට කියන එකක් නැහැ එයා ආත්මාර්ථකාමී ළමෙක් කියලා. සහෝදරයෙක් සහෝදරියක් කියන එකක් නැහැ එයා ආත්මාර්ථකාමී කෙනෙක්. යාළුවෙක් කියන එකක් නැහැ. එහෙම ඔබට චෝදනා කරන එකක් නැහැ. අවමන් කරන එකක් නැහැ. ඔබ නරක කෙනෙක් කියලා. ඒ අවමානය ඔබට එන එකක් නැහැ. ඒ හින්දා ඔබ අනිවාර්යයෙන්ම දියුණු වෙන්න. බෝධිසත්ව පාරමිතාව ආරම්භයේම තියෙන්නේ ආත්මාර්ථය සලසා ගනිමින් පරාර්ථයේ හැසිරීම. බුද්ධෝහං බෝධිස්සාමි. මම අවබෝධයට පත් වී අන් අයද අවබෝධයට පත් කරමි. මුත්තෝහං මෝචයේ පරේ. මම මිදි අන් අයද මුදවා ගන්නෙමි. තින්නෝහං තාරෙස්සාමි. මම එතර වී අනිත් අයද එතර කරන්නෙමි. සංසාරෝගා මහබ්බයානේ. මේ මහ භයානක සසර කතරින් සසර සැඩ පහරින්නේ ඕගයි. එතකොට පැහැදිලිව පේනවා අපේ බෝධිසත්ව පරමාදර්ශයත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා තුල තියෙන මඟ පෙන්වීමත් ආත්මාර්ථය සලසා ගනිමින් ලැබුණු ආත්මාර්ථය තුල පරාර්ථය සාධනය කරනවා. භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත් වුණු මොහොතේ ඉඳලා 45 වසක් මුළුල්ලේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ චරිතයේ තියෙන තොරතුරු අනුව, අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ තොරතුරු අනුව දවසට පැය 2යි සැතපීලා තියෙනවා. තමන් වෙනුවෙන් විවේක අරගෙන. ඉතුරු පැය 22ම දෙවියෝ වෙනුවෙන්, මිනිස්යෝ වෙනුවෙන්, සතා සීපාවෝ වෙනුවෙන්, දුක් විඳින සියලු සත්වයෝ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය කැප කළා. එහෙම ජීවිතයක් පරාර්ථකාමීව කැප කරන්නට ලැබුණේ ඇයි? උන්වහන්සේ තමන්ගේ යහපත, තමන්ගේ දියුණුව, තමන්ගේ අරමුණ සාධනය කරගත්ත නිසා. හැබැයි ඒකෙන් කියනමද මම ඉතින් එහෙනම් රහත් වුණාට පස්සේදීම අනිත් අයට උදව් කරන්නම්, ඒක තමයි බෞද්ධ ඉගැන්වීම කියලා එකක්ද කියන්නේ? නෑ. අපි රහත් වෙනකලුත් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. දැන් මම රහත් වෙලා නෑ. මාත් කවදා හරි දවසක මේ භවයේ බැරි වුණොත් ඉදිරි භව කීයකදී හරි රහත් වෙන්න ඕන කියන අදිටනින් ධර්මය පුහුණු වෙන ආමුදුරෝ කෙනෙක්. එතකොට
මම ඒ පුහුණුවේ ඉන්නවා මට අරමුණක් තියෙනවා කියලා. මම තේරුම් ගත්ත දෙයක් මම අනිත් අයට කරුණාවෙන් කියලා දෙන එක නවත්තන්න ඕන නැහැ. එහෙම නවත්තන්න ඕන නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඔබට කියලා දෙනවා කියලා දෙන්න. පුද්ගලිකව මගෙන් කවුරු හරි આવොත් ඔබ වහන්සේ දැන් මේ දේශනාවේ උගන්වන උපරිම තලයට භාග්‍යවතුන් වහන්සේ වදාළ ගිහිල්ලාද? මා වංකව කියන තාම නැහැ. ඒකට පුහුණු වෙන. ඒකට හිත හදනවා. නමුත් ඒකට හිත හදන ගමන් මිනිස්සු වෙනුවෙන් මගේ ජීවිතේ සතා සීපාව වෙනුවෙන් මගේ ජීවිතේ යමක් කළ හැකි නම් ඒක කරන්න. සුළු උපකාරයක් කළ හැකි නම් කරන්න පුළුවන් තැන බලලා කරන්න. ඒ නිසා ඔබ ජීවිතේ ඔබේ සියල්ලම සම්පූර්ණ වුණාට පස්සේදී පරාර්ථකාමී වෙන්න හිතුවොත් එහෙම සමහර විට ඔබට මේ ආත්මේ එක පරාර්ථකාමී වැඩක්වත් කරගන්න බැරි වෙන්නත් පුළුවන් බැරිද? පුළුවන්. දැන් ඔයත් හිතුවොත් මෙහෙම ඔයත් හිතනවා අපි මේ ජපානයට ආවේ මේ ලොකු අරමුණු ඇතුව අපිට කීයක් හරි හොයාගන්න අපිට ප්‍රශ්න තියෙනවා. එහෙමයි කියලා නේ කාටවත් සත පහක උපකාරයක් නොකර හම්බ වෙන හැම සතයක්ම ගොඩ ගහමින් තමනුත් හරියට කන්නේ අඳින්නෙත් නැතුව කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැතුව ධනක් පිනක් කරන්නෙත් නැතුව කොහේ හිටියා? එහෙම ගෙවන ජීවිතයක් හොඳ බෞද්ධ ජීවිතයක් කියන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව? එතකොට එහෙම ඉඳීමේනොත් උදව්වක් හම්බ වෙනවා. මොකද්ද උදව්ව? ඉතින් ඔබ කාත් එක්කවත් ගනුදෙනු කරන්න යන්නේ නැති නිසා, ওই තනියමම ඉන්න නිසා කරදර වෙන්නේ නැහැ. ඒකත් උදව්වක් තමයි අනිත් අයටනේ. හැබැයි ඒක යහපත්ම ක්‍රමයක් නෙමෙයි. ඔබ මූලික පදනම හදාගත්තා නම් මේ රට තුල ඔබ දම්පැන් දෙන්න ඕන, අන් අයට උදව් කරන්න ඕන. මේ රටේදී ශ්‍රී ලාංකිකයෝ අසරණ වෙන වෙලාවල් තියෙනවානේ. ලෙඩ දුක් ඇදිලා, මරණ ධර්මයන්ටපත් වෙලා, ඇක්සිඩන්ට් වෙලා විවිධ ප්‍රශ්න වලට මිනිස්සුපත් වෙනකොට අපි ඒවට මැදිහත් වීමක් කරන්න ඕන. කාට හරි රස්සාවක් නැතු ඉන්නවා. ඉතින් රස්සාවක් හොයලා දෙන්න කටයුතු කරන්න. දැන් මේ අපි කියතෝ තින් කටයුත්තකට ගිහිල්ලා වැඩම කරද්දී සුදම්ම සායනහන්සේට දුරකථනයට ඇමතුමක් ආවා. උන්වහන්සේගේ දුරකථන අංකය හොයාගෙන දරුවෙක් කතා කරලා බැගෑපත් වුණ රස්සාවක් හොයලා. දැන් සුදම්ම සායනහන්සේ වැඩි ධර්ම ප්‍රචාරයටනේ මේ රටේ. දැන් ඕනනම් සුදම්ම සායනහන්සේට කියන්න පුළුවන්කම තිබුණා ඕක මගේ වැඩක් නෙමෙයි. මට ඕක අදාළ නැහැ. මම ඕවා කරන්න බැඳිලා නැහැ. ඒ නිසා මට කෝල් කරන්න එපා. කවුද ඔයාට දුන්නේ ඔය නම්බර්? ඕනනම් අහන්න තිබුණා. හැබැයි උන්වහන්සේ මොකද කිව්වේ? ඔය දරුවා ඉන්න පළාත ලිපිනය මට මේ දුරකථනෙට එවන්න. අපේ කවුරු හරි ඉන්නවා නම් ඔය පළාතේ මම හොයලා බලලා මොකක් හරි රක්ෂාවක් සූදානම් කරගන්න උදව් කරන්න. පරාර්ථයෙන් තමන්ගේ අරමුණ තුල යෙදෙන ගමන් අන් අයට කළ හැකි උදව්ව කරන්න ඕන. නැත්තම් ඉතින් ඕන්නම් මගේ අරලා ඉන්නත් පුළුවන්. හැබැයි චූටි උදව්වක් හරි ඒ වගේ අන් අය වෙනුවෙන් කරනවා කියන එක කරන්න පුළුවන් අවස්ථාවේදීනේ ඒක ලොකු ආධ්‍යාත්මික දියුණුවක්. ඒ නිසා අන් අයට අර තේරෙන සිංහලෙන් කිව්වොත් නේද මොනවා වුණත් මට කමක් නැහැ. ඕම නෙමෙයි කියන්නේ නේද? මේ කියනකොට මම මගේ වැඩේ කරගන්නවා කියලා හිතන මිනිස්සෙක් වෙන්න එපා. එහෙම කෙනෙක් වෙන්න එපා. දැන් මේ පන්සල පටන් ගන්න කලින්
පුජි පන්සල තිබුණේ පහළ චූටි ගොඩනැගිල්ලකනේ. ඉතින් ඒ චූටි පහළ පොඩි පන්සලේනේ පරණ පන්සල. මැරිච්ච අයගේ ලංකාවට යවා ගන්න බැරි වෙච්ච නේ මරණ කීයක් නම් තියාගෙන අවසන් කටයුතු කළාද? එයයි මල් ශාලාවල තියන්න සල්ලි හොයන්නත් බෑ. ලංකාවට යවන්නත් බෑ. ගෙවල් වල ඔය ඇත්තෝ ඉන්න පාට් වල තියාගන්නත් බෑ. ඒ වෙලාවේ අන්න සුදම් සායනාංශේ පරාර්ථය එළියට ගෙනා. උන්වහන්සේගේ මේ ජපානයට ආපු ගමනේ අරමුණක් නෙමෙයිනේ යවන්න බැරි මලමිනී වලට මම මෝචරියක් හදපි. එකක් නෑනේ නේද? හැබැයි Tamanට වැඩ ඉන්න වැඩිපුර ස්වාමින්වහන්සේලා වැඩම කළොත් වැඩ ඉන්න තියෙන ආවාසය තමයි පහළ පරණ පන්සල ආවාසය තමයි අපේ මිනිස්සු මැරුණම අසරණ වුණාම ගෙනියන්න තැනක් නැති වුණාම ඒ අවසන් කටයුතු කරනකන් තියලා මේ පළාත්වල මිනිස්සු ස්වාමින්වහන්සේලට ශක්තිය දීලා ආහාර පාන ටික සූදානම් කරන් ඇවිල්ලා ඒ පරාර්ථයනේ. ඒවා අපි අපේ ගමන යන ගමම්ම කරගත යුතු දේවල්. අපේ ගමන යන ගම. ඒකයි අර අත්වැඩ පරවැඩ සමව හිතන්නේ කියලා තියෙනනේ පොඩි කවියක් පොඩි කාලේ මතක ඇතිනේ අහලා තියෙනවනේ. අත්වැඩ පරවැඩ සමව සිතන්නේ. ඒ කිව්වේ තමන් වෙනුවෙන් කරන වැඩයි අනුන් වෙනුවෙන් කරන දේවලුයි මොකක් කරගන්නද එතන කියන්නේ? සමබර කරගන්නනේ. තමන්ගේ දියුණුවට තමන්ගේ සාර්ථකත්වයට තමන්ගේ සතුටට තමන්ගේ යහපතට දේවල් කරන එක නවත්තන්න එපා. එහෙම වුණොත් තමන් විඳවයි පසුතැවේ කලකිරේ දවස. ඒ වගේමයි තමන්ගේ වැඩේ විතරක් කරගෙන අන් අය ගැන අබමල් රේණුවකින්වත් උපකාරයක් නොකරන අසත්පුරුෂයෙක් වෙන්නත් එපා. මේ හැම දෙයක්ම ලෞකික ජීවිත ගෙවනකොට මොකක් කරගන්න ඕනද? සමබර කරගන්න. මේවා කලමනාකරණය. අන් අයගේ වැඩ වෙනුවෙන් වෙලාව වෙන් කරනවා වගේම තමන්ගේ වැඩවලටත් වෙලාව වෙන් කරගන්න ඕන. කවුරු හරි කියනවා නම් යාගේ වැඩ මෙයාගේ වැඩ පුදුම වැඩේ මට මගේ රෙදි ටිකවත් හොද ගන්න වෙලාවක් නැහැ කියලා අසාර්ථක මිනිහෙක්. අසාර්ථක මිනිහෙක්. අවුල කපා ගන්න වෙලාවක් නැහැ, නාන්න වෙලාවක් නැහැ. මට පුදුම වැඩ නේද? රබ්ල නොකපපු මහතුරුන්ට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි නේ. ෆැෂන් එකක් නෙමෙයි. ඒවා කරගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. රබ්ල බවුලා ඉන්න එක තමන්ගේ ආසාවනේ. එහෙම නෙමෙයි. එහෙම කියන්නේ නේ මට මෙහෙට වෙලාවක් නැහැ. ඉතින් එච්චරම මම ඔබට යෝජනා කරනවා එච්චරම මෝඩ පරාර්ථකාමියෙක් වෙන්න කියලා බුදුදහමේ කියලා නෑ. තමන් දියුණු වෙන්නනේ. තමන් දියුණු වෙන්න, තමන් සාර්ථක වෙන්න, තමන්ගේ දේවල් තමන් කරගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. තමන්ගේ දේවල් තමන් කරගන්න ඕනේ. තමන්ගේ දියුණුව, තමන්ගේ ජයග්‍රහණ තමන් උදා කරගන්නටම ඕන. හැබැයි ඒ අතරතුර අන් අය වෙනුවෙන්ොත් කල හැකි යමක් තියෙනවා නම් ඒව කරන්න ඕන. දැන් මේ කාලය ගත්තොත් ලංකාවේ ඉන්න අයටනේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ට ඇත්තටම මේ පරාර්ථය කියන එකේ අපි හරියටම නියැලෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ අභියෝගයක් අපිට ආපු වෙලාවට. මේ වෙලාව හැමෝටම අභියෝගයක් තියෙන වෙලාවක් නේ අපේ රටේ ගත්තා. ආර්ථිකමය වශයෙන් ලොකු අභියෝගයකින්. මෙන්න මේ වෙලාවේ කවුරු හරි කෙනෙක් තමන්ට තියෙන සුළු දෙයින් හරි යමෙකුට උදව් කරනවා නම් එයා ඇත්තටම පරාර්ථය පුහුණු කරනවා. එයා ඇත්තටම පරාර්ථය පුහුණු. මොකද තමන්ට තියෙන සුළු දෙයකින් හරි අන් අයටත් දෙයක් වෙනවා. මේ ඇත්තටම අපේ පරාර්ථකාමී බව
අර අපි බන අහලා හොඳ පරාර්ථකාමියෝ වගේ කතා පවත්තලා නේද? Facebook එක පුරා පෝස්ට් ෂෙයා කරලා අපේ පෙන්නපු පරාර්ථකාමී බව, අන් අය ගැන හිතන සුළු බව, සහකම්පනය නේද? ඒවා දැන් ඔන්න එළියට එනවනම් මේ වෙලාවේ තමයි එළියට එන්න ඕනේ. ඒක එළියට එන්න ඕනේ පෙට්‍රල් පොලිමේදීනේ. එන්නේ බෑ එළියට ඒක. ඒක එළියට එන්න ඕනේ. අපිට එහෙම සහකම්පනයක් තියෙදනේ. එහෙම සහකම්පනයක් නැති වුණාම අනිත් මිනිස්සයා මැරලා වැටෙනවා පෙනුනත් එයාව ස්පිරිතාලයට ගෙනියන්න බලන්නේ නැහැ. මොකද පොලිමේ තමන් අල්ලන් ඉඳපු තැන නැති වෙයි කියලා ඊළඟට ඉස්සරහට පැන ගන්න බලන්නේ නේ. එතකොට ඒ අය සමහර විට පරාර්ථය ගැන ගොඩක් කතා පවත්වලා ඇතිනේ. මිනිහෙක් පිපාසෙන් කලන්තේ හැදිලා වැටෙද්දි තමන්ගේ ගාව වතුර ටිකක් තියාගෙන නොදී ඉන්නවනම් එතකොට ඒ මොන මිනිස්සුද? එතකොට ප්‍රායෝගිකව ඒ කෙනා ඒ තනත්තව තනත්තිය පරාර්ථය ප්‍රගුණ කළා නෑ. මේ වෙලාව තමයි අපි සියලු දෙනාගෙම පරාර්ථකාමී බව කියන එක එලිදරව් වෙන වෙලාව. ඇත්තටම ප්‍රායෝගිකව මහ පොළවේදී ප්‍රශ්න කරනවානේ. අපි කොච්චර දුරට අනිත් අය ගැන හිතනවා. ඒක පෝලිං වල ඉදිද්දි වෙන්න පුළුවන්, අපිට ලැබෙන දේවල් පරිහරණය කරන විදියේදී වෙන්න පුළුවන්. ඒ නිසා මේ නරක අමාරු වෙලා පියමන් කරද්දී අපි හැමෝටම මේ අමාරු වෙලාව පියමන් කරගන්න ලැබෙන්නේ පාරාර්ථකාමී වුණොත් විතරයි. මේ වෙලාවේ තනි පුද්ගලයෝ විදියට ආත්මාර්ථකාමී බව මතු කරගන්න දියුණුව ලැබෙයිද, පිරිහීම ලැබෙයිද? පිරිහීම ලැබෙනවා. අනිවාර්යෙන් පිරිහීම ලැබෙනවා. තියෙන తত্ত্বය වඩා නරකතට යනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි විය හැකි ආසන්නම දේ. ඒ නිසා මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනා පරාර්ථකාමී විය. තමන්ගේ දියුණුවට, තමන්ගේ සාර්ථකත්වයට දේවල් කරන ගමන්ම අන්න එක්කෙනත්, අසල්වැසියත්, සමීපතමයත්, තමන්ගේ නෑදෑයත් නගා සිටුව ගන්න කටයුතු කළේ. එහෙම මග ඇරලා අපි කාටත් යන්න පුළුවන් පොඩි දුරයි. මොකද එහෙම තනියම යන්න පුළුවන් අර්බුදයක නෙමෙයිනේ. අපේ රටේ අර්බුදේ ගත්තොත් එහෙම තනිවම කාටවත් බේරිලා ඉන්න බෑ. සමහරු දැන් හරි සන්තෝෂ වෙනෝනේ. මගේ ගාව නම් අවුලක් නෑ, මේ තෙල් ලීටර් 500ක් විතර මම මේවා කරන් ඉන්නේ කියලා. එහෙම මේ හරි ආඩම්බරෙන් හිතන් ඉන්නවනේ හංගගෙන. එයා දන්නේ ඒකම එයා අමාරුවේ වැටෙන ප්‍රශ්නයක් වෙනවා. එයා ඒක දන්නේවත් නෑ. ඒක හිතෙන්නේ නෑනේ. මොකද අරවා එක්කව කරද්දි හිතෙන්නේ නෑ. හංගද්දි හිතෙන්නේ නෑ ඒක. මොකද හිතෙන්නේ නැත්තේ? එයා හිතනවා ඉතින් ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු ඊළඟට හිතන්න ගන්නවා අපේ ඔක්කොම වාහන නැවතිලා තියෙද්දි ගෙදර මෙයාගේ කියන්නේ කොහොමද? එහෙනම් මෙයා අනිවාර්යෙන්ම ගෙදර සෙඩ් එකක් දාගෙන ඇති. පොලිසියට උත්තර දෙනවද නැද්ද? අනිවාර්යයි. ඊට පස්සේ තෙලුත් එක්ක ඉරේටත් ගිහින් තමයි නෝතේ. මේ කාටවත් එහෙම අර්බුදයකදී තනි පුද්ගලයන්ට රැකෙන්න බෑ. එහෙම මේ ආත්මාර්ථකාමීව හොරෙන් යන්න පොඩි දුරක් පුළුවන්. පොඩි දුරයි. එක සීමාවකට ගියපු ගමන් එයාටත් සිද්ධ වෙනවා අර්බුදේම කොටස්කරුවෙක්. සමහර විට යාම වුණ දෙන අර්බුදය අනිත් අයට වඩා බරපතල වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ වෙලාවක අපේ පරාර්ථකාමී බව කියන එක අපි බොහොම යහපත් උසස්ව පාතන. ඉහළින් තබා ඒක අවශ්‍යයි.
ඔබ මෙහි හිටියත් ඔබ මේ රටේදී මේ වෙලාවේ අපේ මව් රට දිහා බලන්නේ නැතුව මව් රටේ ජීවත් වෙන නෑදෑයෝ අහිංසක ශ්‍රී ලාංකික මිනිස්සු ගැන හිතන්නේ නැතුව හිටියොත් ඒකේ ප්‍රතිවිපාකය ඒ අත්තන්ට විතරක් නෙවෙයිනේ ඔබටත් එන්න පුළුවන්. ඒක කැරකෙන විදිය දන්නේ නැහැ. හැබැයි කැරකෙනවා ඒක අනිත් පැත්තට. එහෙම මේ කවුරුත් එහෙම නිකන් දැඩි ආත්මార్థකාමී කමෙන් ගමනක් යන්න හදන කවුරුත් එහෙම ලේසියට ගැලවිලා නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් හරි පරිස්සම්. ආත්මార్థකාමීව තමන්ගේ වැඩේ විතරයි කියන තැන නම් ඉන්න එපා. මොනවා කරලා හරි මම මගේ වැඩේ විතරක් කරගන්නවා මට වැඩක් නැහැ අනිත් අය කියන තැන ඉන්න එපා. එහෙම කොහොමත් එහෙම අපිට පවතින්න බෑ. ඒකෙන් කියන්නේ තමන් තමන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වය ලබා ගන්න එපා. පරාර්ථකාමීව අනුන්ගේ මලකෙවල් ගානි ගිහිල්ලා දවස් ගණන් නිදි වරන්න ඉස්කෝලේ යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ වගේ මෝඩකම් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ තමන්ගේ සාර්ථකත්වය සම්පාදනය කරගන්න ගමම්ම සලස ගන්න ගමම්ම ඔබ අන් අයගේ යහපත පිණිස උපකාරවත් වෙන දේ ඔබට ශක්ති ප්‍රමාණයෙන් ඔබ කරනවා. ඔබ ඒක කළ යුතුයි මා ඒක කළ යුතුයි. අපි කාටවත් එහෙම අපි ගැන විතරක් හිතලා වැඩ කරන්න අයිතියක් නැහැනේ. දැන් බලන්න ඔයත් මේ ඇවිල්ලා නිදි වරාගෙන කෑම උයලානේ. ඔච්චර මාන්සි වෙලා මේ කෑම දුන්නා. මේ නෑදෑයොන්ටද? නෑ. මේ ටිකක් දම් දෙන්න ආපු අයට සතුටින් ඔයත් හම්බ කරපු සල්ලි ඒවා වියදම් කරලා බඩු මුට්ටු අරගෙන ඇවිල්ලා නිදි වරාගෙන ඒවා උයලා සන්තෝෂෙන් මිනිස්සුන්ට බෙදලා දුන්නා කණ්ඩ කියලා. මහා සංඝයාට ගෞරවයෙන් පූජා කළා වන්දනා කරමින්. කොහොමද දෙයක්? කොහොමද දෙයක්? කවදාකවත් ඒ පරාර්ථය පිණිස තමන් කරපු දෙයක් අපතේ නම් යන්නේ. අපතේ යන්නේ. අපතේ යන්නේ කවදාකවත් අපතේ. ඒක මෙලොවදී පිහිට වෙනවා. මෙලොවදී පිහිට වෙන්න තරම් හේතු යෙදුන් නැතොත් සසරට හරි එකතු වෙනවා. එකතු වෙනවා. ඊළඟට මේ වෙලාවේ මම නැවත මතක් කරන්න ඕන. මේ වෙලාවේ විශේෂයෙන්ම Tamanට හම්බ වෙන මිල මුදල් ප්‍රමාණයක් සුළු මුදලක් සුළු යහපතක් නිසා අන් අයගේ ජීවිත නැති කරන්න පෙළඹෙන මිනිස්සු ලංකාවේ වැඩි වෙලා ඉන්න බවකුත් පේනවානේ. පේනවා. මොකද නැත්තම් අත් කැට ගහපු මිනි මූදේ පාවෙන්න විදියක් නැහැනේ. මූදේ පාවෙන්න විදියක් නැහැ. තනතුරක් වෙනුවෙන් හෝ උසස් වීමක් වෙනුවෙන් හෝ නිල භූමිකාවක ඉන්න අය ඒව කරනවා නම් ඒගොල්ලෝ හිතන්න ඕන මේ ආත්මార్థකාමී කමට විපාක අනිවාර්යයෙන්ම එනවද නැද්ද? එනවා. ඒක කරන්නේ නොනිල අපරාධ කරුවන් නම් ඒගොල්ලෝ දැනගන්න ඕන. එයාට සුළු මුදලක් හම්බෙයි ඒ ඝාතනවලට නේ. මේ වෙඩි තියලා යනකොට හම්බ වෙයි සුළු මුදලක්. හැබැයි සමහර විට එයාට විතරක් නෙමෙයි යාගේ පරම්පරා ගණනකට ගෙවන්න වෙයි. ඉතින් මේ වෙලාව ඔබව පරීක්ෂා කරනවා. මොකද සල්ලි නැතිව ඉන්න මිනිස්සෙකුට මම ඔයාට මේ ගාන දෙන්නම් ඔයා මේක කරලා එන්න කියලා කියපු ගමන් පෙළඹෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. බොහොම වැඩි. සාමාන්‍යයෙන් හොඳට ඉඳපු මිනිස්සු පවා එහෙම කියන තැනටනේ ඇවිල්ලා තියෙනවා. ඔය ඇත්තොත් එක්ක අපිත් එක්ක එහෙම කතා කරාට කියන්නේ අනේ ආඳුනේ දැන් නම් හොරකම් කරන්න හරි හිතෙනවා කියලා එහෙම කියන්නේ අපිත් එක්කනේ. නමුත් ඔය ඇත්තොත් එක්ක කතා කරන සමාජයයි ඉහි සමාජයයි දැන් නම් මේ රටේ ඉතින් හොරකම් කරලා අර වෙන ජීවත් වෙන්න ක්‍රම නැත ආදී වැකී කියවෙන අවස්ථා තියෙන්න පුළුවන්ද බැරිද? තියෙන්න පුළුවන් නේ. මංකොල්ල කණ්ඩ තමයි අපිටත් තියෙන්නේ. කියවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ මනස, ඒගොල්ලොන්ගේ අභ්‍යන්තරය එහෙම දෙයකට සූදානම් වෙමින් කියන්නේ. ඒක අර මිනිස්සු ගැන නොහිතා, අන් අය ගැන නොසිතා
ඒ ආත්මාර්ථය, ඒ ආත්මාර්ථ කාමීකම කියන නරක නපුරු සිතුවිල්ල පොළාපනිමින් තියෙන ඉස්සරහට යාළගේ ආත්මයි. යාළගේ ඇතුලෙන් ඒක එළියට පනිමින් තියෙනවා. ඉතින් ඒක කවුරු හරි සැලසුම් කරොත් භයානක අපරාධ වෙන්න පුළුවන් ඒක පාවිච්චි කරලා. ඒකින්ද මම ඔබට යෝජනා කරනවා මේ අපේ රටේ මිනිස්සුන්ගේ සැබෑ පරාර්ථකාමී බව, සැබෑ මනුෂ්‍යත්වය පරීක්ෂාවට ලක් කරන අවධියක්. පරීක්ෂාවට හැම තැනකම අපිව පරීක්ෂාවට ලක් කරනවා. එහෙනම් අපි මේ වෙලාවේ අපේ ආත්මාර්ථය සලසා ගත යුතුයි. හැබැයි අදුම අපිට අන් අයට ලොකු උදව් කරන්න බැරි නම් අන් අයට හිංසා, පීඩා, අපරාධ නොකරනේ. ඒකත් ලොකු උපකාරයක්. ඒකත් ලොකු. අදුම අපි අපේ යහපත සලසා ගත යුතුයි අන් අයට වැරදි නොකර. අසාධාරණ නොකර. අයුක්ති සහගත දේවල් නොකර. අපි අපේ සාර්ථකත්වයට අපි කටයුතු කරගත යුතුයි. උදව් කරන්න බැරි නම් නේ. තමන්ගෙන් දෙයක් දෙන්න බැරි නම් අදුම අපි වෙනුවෙන් ලබා ගන්න දේ වැරදි විදියට ලබා ගන්න ඕනේ. අයහපත් ලෙස අසාධාරණ විදියට ගන්න හොඳ නැහැ. බොහෝ අය අපි දකින්නවානේ එහෙම කරනවා. බොහෝ අය එහෙම හැසිරෙනවා අපිට පේනවා. ඒ අතරේ මහා සත්පුරුෂ ගති තියන අය ඉන්නවා. තමන්ට තියෙන මම දැකලා තියෙනවා, මම කලිනුත් සඳහන් කළා, සමහර කෙනෙක් අහනවා Facebook එකට පෝස්ට් එකක් දානවා, මගේ බිරිඳ දරුවෙක් ලැබෙන්න ඉන්නවා, එයාව පිරිතාලේ ගෙනියන්න බයික් එකට තෙල් ටිකක් නැහැ, උදව් කරන්න පුළුවන්. කී දෙනෙක් නම් තමන්ගේ ෆෝන් නම්බර් එක දානවද ඔයා මට කතා කරන්න, මගේ ගාව තෙල් ලීටරයක් තියෙනවා මම දෙන්නම්. චර බෝසත් මිනිස්සුද නේ. ඒ කියන්නේ එතනදී බලන්නේ ප්‍රමුඛතාවනේ, අවශ්‍යතාවය. හැබැයි ඉතින් ඒ අතර තෙල් ලීටර 2000ක් හංගපු අය, 8000 හංගපු අයත් හමු වෙනවා. එහෙම අයත් ඉතින් මේ ලෝකෙකින් ඔය වර්ග දෙකම හැමදාම ඉඳලා තියෙනවා, ඉන්නම අනාගතේටත් අනිවාර්යයෙන්ම පාළ වෙනවා. මම ඔබට හැබැයි යෝජනා කරනවා පරාර්ථකාමියෙක් වෙනවා කියන්නේ ඕන කෙනෙකුට මෝඩෙක් වගේ පාවිච්චි වෙන කෙනෙක් වීම නෙමෙයි කියලා දැනගෙන ඉන්න. එතන ඉතින් පරාර්ථකාමී වෙනවා කියන්නේ මේ ඕන කෙනෙකුට අපිව මේ යූස් කරලා වීසි කරන්න තත්ත්වෙට අනුවණෙක් වෙන එක නෙමෙයි. හැම තිස්සෙම උදව් කරන්න ඇස් අරගෙන. අන්ධය වගේ උදව් කරන්න යන්න ඕනේ. මොකද එහෙම වුණාම ඒ පරාර්ථකාමීකම ගසා කණ්ඩ එනවද නැද්ද? එනවා. අර කියමනකුත් තියෙන්නේ නේ. තැලෙන යකඩේ කියලා තේරුණා උඩ පැන තලන්න එනවා කියලා. හරි. එහෙම ඒවා වෙනවා. අපිත් අත්දැකලා තියෙනවා. ඔය ඇත්තන්ටත් ඒ වගේ අත්දැකීම් අනන්ත ඇතිනේ. තැලෙනවා කියලා දැනුණම උඩ පැන තලලා සාරෙම මීරික ගන්න එන්න හිතන අය ඉන්නවා. ඒ අය අඳුන ගන්න නේ. ඒකටනේ මොලේ කියලා එකක් තියෙන්නේ. නේද? බුද්ධිය කියලා එකකුත් තියෙනවානේ හදවතත් එක්ක. ඒ බුද්ධියත් පාවිච්චි කරා. අවශ්‍ය දෙයක්. අන්තටම දැනත් මේක කළ යුතුයමයි, මේ වෙලාවේ මා පිහිට විය යුතුයමයි කියලා දැනත් සියල්ල හංගගෙන නෑ මට විතරමයි කිය හිටියොත් ඒක ආත්මාර්ථකාමී. එතෙන්ට වැටෙන්න හොඳ නෑ. හැබැයි අපි තාම බුද්ධිමත්, තාම කල්පනාකාරීව, අපි ප්‍රඥාවන්තව, අපි බලලා විමසිලිමන්තව, ඥානවන්තව අපි සොයලා බලලා කල යුතු දේවල් අන් අය වෙනුවෙන් කරන අය බවටත් පත් වෙනවා. ඒ නිසා ඔබ ඔබේ දියුණුව සාධනය කරන්න. ඒක හැබැයි ලෞකික දියුණුව විතරක් නෙමෙයි.
ආධ්‍යාත්මික ගොඩක් අය අනුන් මතින් තමන්ගේ විමුක්තිය හොයාගන්න යනවනේ නේ. මතක තියාගන්න තමන්ගේ විමුක්තිය මේ ආත්මේ හරි. මේ ආත්මේ හරි. තව ආත්ම පහකින් හරි. තව ආත්ම මිලියනයකින් පස්සේ හරි තමන්ගේ විමුක්තිය නම් හොයාගන්න තියෙන්නේ තමන්ටම තමයි. තව ආත්ම නේද? මිලියනයකට පස්සේ හරි බව තමන්ගේ විමුක්තිය තමන්ම තමයි හොයාගන්න තියෙන්නේ. ඒක නම් කාටවත් හොයලා දෙන්න පුළුවන් කමක් නෑ. ගුරුවරුන්ට පුළුවන්, තථාගතයන් වහන්සේලාට පුළුවන් අක්ඛාතාර මඟ පෙන්වන්න නේ. මඟ පෙන්වන්න එච්චරමයි. ගුරුවරු මඟ පෙන්වයි. ඒ මඟ යනවද නැද්ද කියන එක ඒක අපසතු වගකීම. ඒක අපිට අයිති දෙයක්. ඒ නිසා ඒක තමන්ගේ වැඩ. ඒ ආත්මාර්ථය තමන් සම්පාදනය කරනවා. ඒකට වෙලාව වෙන් කරගන්න. තමන්ගේ සීලාදී ගුණ, තමන්ගේ භාවනාදී උතුම් ධර්මයන් වැඩිවීමට, දම්පැන් දීමට, පින් කරගන්න, ඒ තමන්ගේ විමුක්ති ගමනට අදාළ දේවල් තමන් කරගන්න. ඒවට වෙලාව නැහැ. අරයා හින්ද බැරි වුණා, මෙහා හින්ද බැරි වුණා. ගණන් තියාගන්න එපා. මොකද හේතුව ඔය කාටවත් අසරෙදි අපිට උදව් කරන්න බෑනේ. අර්ථාග්‍රහේ නිවර්තන්තේනේ. කොච්චර හම්බ කරත් හම්බ කරපුවා ඔක්කොම නවතිනවා ගෙදරමනේ. සුසානේ මිත්‍ර භාන්දවක්. නෑදෑයු මිත්‍ර ඔක්කොම මේ කොතෙන්ද? සුසාන භූමියට අනත්තට යනකම්. එන්නේ අපිත් එක්ක අත නොහැරම දෙකක්. සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡතිනේ. කරපු කුසල් සහ අකුසල්, හොඳ සහ නරක. පසන්නේන මනසා භාසතිවා කරෝතිවා. පිරිසිදු සිතින් යමක් කරාද කිව්වද තතෝණං සුඛමං වේති. එහි සැප විපාක එනවා. ඡායාවාන පායිනි හෙවණැල්ල වගේ. පදුට්ඨේන මනසා භාසතිවා කරෝතිවා. දූසිත අපිරිසිදු කිලිටීතින් යමක් කරාද කිව්වද තතෝණං දුක්ඛමං වේති. එහි දුක් විපාක එනවා අපිත් එක්කම. චක්ඛංව වහතෝ පදං කරතරෝති වගේනේ. එහින්දා ඔබට ඊටාම හොඳින් මං හිතනවා පැහැදිලි කියලා දැන් විමුක්තිය සාධනය කර ගැනීම නම් තමන්ගේ ඒ ආත්මාර්ථය සලසා ගැනීම නම් ඒක කවුද කරගන්න ඕන? තමන්මයි. කවුරු හරි ඒ ආත්මාර්ථය සලසා ගන්න යද්දී නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ යම් කිසි භික්ෂුවක් එවැනි අරමුණකින් වැඩ කරනවා දැක්කත් භාග්‍යවතුන් වහන්සේ නම් දොස් කියලා නෑ. ධර්මාරාම කියලා භික්ෂුන් වහන්සේ නමක් නේ. අනික් කාමුදුරුවරු ඔක්කොම අඬනවලු. ඇයි? බුදුහාමුදුරුවෝ උපවත් කරන සල්ලුයනේ. සල්ගස් දෙකක් අතර ආසනයක වැතිරිලා 80 ඇති බුදුහාමුදුරුවෝ දිරහපත් වෙලා බොහොම සිහිනුවණින් තමන්ගේ පිරිණිවීමට සූදානම්. කෙලෙස් සහිත සියලු හාමුදුරුවෝ අඬා වැළපෙනවා. දෙවියෝ මිනිස්සු අඬා වැළපෙනවා. ඒ අතරේ එක හාමුදුරු කෙනෙක් විදර්ශනා භාවනාවේ යෙදෙනවා. අර අඬන ගමම්ම ඒක දිහා ඉඳපු හාමුදුරු කීප දෙනෙක් හොරෙන් බලනවා. එහෙම නේ මලකෙවල් වල නේ. අඬන ගමම්ම මොකෝ අරයා අඬන්නේ නැත්තේ? කියා බලනවානේ. ඉතින් සමහරුන්ට ඇත්තටම ඇඬෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ බොරුවට නිකන් තබ්බීර් වෙලා ඉන්නවා, නිකන් බලෙන් කඳුළු ගන්න නටනත් මම මලගෙවල් වල දැකලා තියෙනවා. මම ඉතින් මලගෙවල් කීයකට නම් ගිහින් තියෙද්දි දැන් අවුරුදු 32 නේ මහාන වෙලා. මම දකින්න බොරුවට අඬන්න උත්සාහ කරන අය. ඇත්තට ඇඬෙන අය. අනිත් අය අඬන්නේ නැත්තේ ඇයි කියලා හොරෙන් බලන්නේ. දුමු විදියට. අර බුදුහාමුදුරුවෝ පිරිනුවම් පානවා කියලා අර අඬන අය අතරින් සමහර අර මොකද අඬන්නේ නැත්තේ? ඊ ඩිංගට බුදුහාමුදුරුවන්ට අර පිරිනුවම් පාන්න හදන බුදුහාමුදුරුවන්ට ගිහින් කියනවා ඒක. බලන්න ස්වාමීනි අපි මෙච්චර දුකින් ඉන්නවා ඔබ වහන්සේ පිරිනුවම් පානවට
සංඝයා වහන්සේ කිසි දුකක් නැහැ අන්න පළඟක් බැඳගෙන භාවනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ සඳහන් කරනවා ඒ තමයි මගේ කීකරු පුත්‍රයා. ඒ තමයි මගේ කීකරු ශිෂ්‍යයා. මම කියපු දේ කරනවා. මොකද උන්වහන්සේ වදාළේ ඉක්මන් කරලා සසර දුක නිමා කරන්න මිසක භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාන දුකට අඬ ඉන්න නෙමෙයි. ඒකයි මම ඔබට සඳහන් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නම් එවැනි දේවල් වලදී කවදාවත් අපිට දොස් කියන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔබේ ආධ්‍යාත්මික ආත්මාර්ථය සලසා ගන්නට කටයුතු කළ යුතුයි. ඒකෙදි යෝජනාව තමයි මවුනිසාවත් පියානිසාවත් දිරිඳනිසාවත් සැමියානිසාවත් දරුවානිසාවත් පව් අකුසල් කරන්න එපා. කරන පින් කුසල් නවත්තන්න එපා. මොකද ඔය කාටවත් ඔය කියපු නම් පොලිමේ ඉන්න කාටවත් අපේ සසරට නම් පිහිට වෙන්න බෑ. ඔක්කොම කතා මේ ලෝකෙට විතරයි. ඒ නිසා හදාගත්තු හිත විතරයි අරන් යන්නේ කියන එක ධර්මයක් විදිහට විශ්වාස කරගෙන යන්නේ. හදාගත්තු හිත විතරයි අරන් යන්නේ. හදලා තියෙන්නේ හරියට නම් හරි පැත්තටනේ. හදලා තියෙන්නේ වැරදියට නම් වැරදි පැත්තට. ඒ නිසා තව ගොඩාක් දේවල් තිබුණා. දැන් පැයක් ඔබ අහුම්කම් දුන්නා. ආත්මාර්ථය සහ පරාර්ථය. මොකද ගොඩාක් අය පටලන් තියෙනවනේ. සමහරු ඉන්නවා ආත්මාර්ථ කාමීමයි කියන අන්තේනේ. ඒගොල්ලෝ කවුරුත් ගැන හිතන්නේ. සමහරු ඉන්න පරාර්ථෙ විතරයි. බැලුවොත් අනුන්ගේ වැඩ. එයාගේ යචින් එක ගෙවලා නැහැ, කොකේන් ගෙවලා නැහැ නේ. ඒක මේ ඉන්ෂුරන්ස් ගෙවලා නැහැ, ගෙවල් කුලි ගෙවලා නැහැ. ඔක්කොම යකාට ගිහිල්ලා. එයා කියනු මේ අරයත් එක්ක මේ ඉමිග්‍රේෂන් යන්න තිබුණාද? මේ අරේ යන්න තිබුණා. මේ වැඩේ තිබුණා, අර වැඩේ තිබුණා. ඉතින් අන්තිමට එයා මේ රටෙන් එළියට වැටෙනවා. එයා දන්නේත් නැහැ. ඉහිම පරාර්ථේ වැඩක් නැහැ. තමන්ගේ සාර්ථකත්වය මෙලොව සහ පරලොව වශයෙන් සලසා ගන්නා ගමන් අන් අයගේ යහපත වෙනුවෙන් හැකි පමණින් දායක පුළුවන් උපරිම ශක්තියෙන් දායක ඒක කරේ අඩුම තරම් තමන්ට පාරාතකාමීව අන් අය වෙනුවෙන් යමක් හොඳ දෙයක් කරන්න බැරි නම් පහත් වැඩ නොකරන ඒක ලොකු දෙයක්. හදන හින්දා කරන අවමන් කරන දැන් සමහරු ඉන්නවා එක සිල්පදයක්වත් රකින්නේ නැහැ. හැබැයි අනුන්ගේ කැඩෙන එක සිල්පදේ ගැන පුදුම වොරි වෙනවානේ. Facebook වල රචනා ලියනවානේ. රචනා ලියන්නේ. මං කියන්නේ අඩුම තමන්ට මොකක් කරගන්න බැරි නම් කරගන්න උත්සාහ කරලා අසමර්ථ වෙන මිනිහට පයින් ගහලා වට්ටන්න නැතුව නේද? කරන්න උත්සාහ කරලා අසමර්ථ වෙන මිනිස්සු ඉන්නවනේ ජීවිතේ. එයා පැවිද්දෙක් වෙන්න පුළුවන්, එයා ගිහියෙක් වෙන්න පුළුවන් නේ. අසමර්ථ වෙන. ඒ අසමර්ථ වෙනවා ලෞකික ගමනේදී වගේ නෙමෙයි. ආධ්‍යාත්මික අරමුණකට යෑමෙන් තමයි වැඩිපුරම අසමර්ථ වෙන්නේ. ඇයි? සටන තියෙන්නේ යෙන් එක ඩොලර් එක නෙමෙයිනේ. කල්ප ගානක් මේ හිතේ ගමන් කරපු වැඩිච්ච කෙලස් එක ඒ සටන සුළුපටු සටනක් නෙමෙයි. මේ මම අද බණ කිය හිටියට ඔය කෙලස් සටනේදී පරදින්න අවස්ථාව තියෙනවා. හැබැයි සටනට ගිහිල්ලානේ පෙරදිලා හරි තියෙන්නේ. සටන තියා රටන් භූමිය පලාතේවත් නැති උන් රචනා ලියනවා. නේ අඩුම එක දවසක් හරි සටනට යන්න සූදානම් වෙලා හරි ඉඳලා නම් හිත හදාගත හැකි ඒව දැක්කම. ඒ නිසා කතා පවත්වන්න කලින් තමන් දිහා බලන්න. තමන්ට කොච්චරද පුළුවන් කියලා බැලුවා නම් හරි. ඉතින් අපි සතුට වෙනවා. අද මේ පින් කටයුත්තට අපිට උන්වහන්සේගේ අන්සේනාසනේ ඉඳලා
කනගව සුගත භාවනා මධ්‍යස්ථාන ඉඳලා උජි සුගත සේනාසනයට වැඩම කරන්ට අවස්ථාව ලැබීම. අද දවස පුරාම සිද්ධ වෙච්ච උතුම් පින් කටයුතු වලට අපට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන අපි ඊටාම සතුටටපත් වෙනවා. අපේ පූජනීය හුරුළුනිකවැව සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේගේ ජන්මදින පසුගිය 5 වෙනිදාට යෙදුනේ. ඒ නිමිති කරගෙන විශේෂයෙන්ම මේ උතුම් පින්කම් මාලාව කියොතෝ තරුණ කැලත් ඒ වගේම පොදු දරුවෝ සංවිධානය ඉබරකි ඒ ඇත්තෝ එකතු වෙලා සාමූහිකව බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සිද්ධ කළා. ඒ කැපවීම ඒ මහන්සි වීම අපි දැක්කනේ. කියොතෝ තරුණ කැල මෙවර වස් ආරාධනා පින්කමේ කණ්ඩායමනේ. ඊළඟට ඉබරකි බොදු දරුවෝ සංවිධානය ඇත්තෝ අපේ සුදම්ම සායනහන්සෙත් එක්ක දීර්ඝ කාලයක්. ඒගොල්ලෝ මේ දම්පැන් දෙනවා විතරක් නෙමෙයි. ශ්‍රම දාන කරන, ධර්ම සාකච්ඡා කරන, භාවනා වැඩසටහන් කරන සතියකට දවසක් මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා Zoom එකෙන් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. ඒ සියලු දේවල් ඒ තරුණ පිරිසත් එක්ක එකතු වෙලා කරන්නේ ඉබරකි බොදු දරුවෝ සංවිධානය ඇත්තෝ. ඒ ඇත්තෝගේ ශක්තිය, දායකත්වය මෙවර වස් ආරාධනාවේ දායකත්වයේ ගත්ත තරුණ පිරිසටත් හොඳට ලැබුණා. ඔය ඇත්තෝ දෙගොල්ලම එකතු වෙලා තමයි අද මේ ලස්සන පින්කම අපේ සායනහන්සේ වෙනුවෙන් සිද්ධ කළේ. ඉතින් මේ මහා පින්කම් මාලාවෙන් ලේ දම් දීමෙන්, ආහාර පාන දන් දීමෙන්, සිල් සමාදන් වීමෙන්, බුද්ධ වන්දනා කිරීමෙන්, බෝධි වන්දනා කිරීමෙන්, බුද්ධ උපස්ථාන, සංඝ උපස්ථාන සිද්ධ කිරීමෙන්, ඒ වගේම ලේ දම් දීපු සියලු දෙනාට අනුග්‍රහයක් ලෙස ආහාර පාන පිරිනැමීමෙන් මේ සියලුම පින් කුසල් වගේම සද්ධර්ම ශ්‍රවණයෙන් රැස්වුණු සියලුම පින් කුසල් අපි පළමුවෙන්ම අනුමෝදන් කරන්න ඕනේ අපේ සුදම්ම සායනහන්සේගේ ආදරණීය තාත්තටනේ. ඒ පළාතේ හිටපු ගම්මුලා දෑනිය ග්‍රාම නිලධාරී මහත්මාන කෙනෙක්නේ. රාජ්‍ය සේවකයෙක්, ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක්. අපි අවසන් කටයුතු වලටත් එතුමගේ සහභාගී වුණා. රෝගීව ඉඳිද්දි ගිහිල්ලා කතා බස් කරලා තියෙනවා. ඒ ගම් පළාතේ සියලු දෙනා එතුමගේ අභාවයේදී දුක් වුණා, ශෝක වුණා, සත්පුරුෂ මිනිස්සෙගේ අභාවයක් ලෙස. ඒ විතරක් නෙමෙයි ලංකාවේ දස දෙසින් මහා සංඝ රත්නය වැඩම කළා. ඒ පියාණන්ගේ අවසන් කටයුතු වලට මහා නායක සායනහන්සලා කීප නමක් වැඩම කළා. ඉතින් ඒ ආදරණීය තාත්තට අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ පියාණන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා සුදම්ම සායනහන්සේගේ. ඒ වගේම උන්වහන්සේ පැවිදි භූමියට පත් කරලා මේ විදියට ධර්මගරුකව, විනයගරුකව ජීවත් වෙන්න හොඳ පැවිද්දෙක් බවටනේ. ඔයත් මෙච්චර දුර ගෙවාගෙන සුදම්ම සායනහන්සේ ගාවට එන්නේ උන්වහන්සේ සිල්වත් ගුණවත් සායනහන්සේ කෙනෙක් නිසානේ. බොහෝම විනයගරුක යහපත් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ தත්ත්වයට ගෙනාපු ගුරුදේවෝත්තමයාණන් වහන්සේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම ග්‍රේටා රූපසිංහ ඒ ඔයත්න්ගේ ඥාතිවරියක් ආදරණීය මෞතුමියක් අද දායකත්වයේ ගත්ත දරුවෙක්ගේ ඒ මෑණියන් වහන්සේ ඇතුළු හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතිවරු මේ පින් අත්කර ගනිත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, අපේ ඥාතීන් නිවනින් සැනසෙත්වා කියන සිත ඇති කරගෙන අපි කවුරුත් එකට ගාථාව සජ්ජායනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික ඉෂ්ඨකාමී පින් කැමති උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය ජන්මදිනයේ සමරන උතුම් පූජනීය සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේට ලැබේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව දීර්ඝායුෂ ලැබිලා මේ සිද්ධ කරන ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර, මේ ශාසනික ලෝක ශාසනික මෙහෙවර වගේම තම විමුක්තිය උදෙසා සිද්ධ කරන උදාර පුහුණුව සර ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට දෙවියෝ උපකාර කරත්වා. ආදරණීය මෑණියන් වහන්සේ හුරුළුනික වැව ගමේ ජීවත් වෙනවා.
ඒ ආදරණීය මෑණියන් වහන්සේට ඒ වගේම උන්වහන්සේට එදා මෙදා තුර මඟ පෙන්වපු සුජීවත්ව වැඩ සිටින සියලු ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට ඒ වගේම උන්වහන්සේට මේ රටට වැඩම කරලා ඒ අධ්‍යාපන කටයුතු වලට උපකාරවත් වෙච්ච හච්චෝජි පන්සලේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඒ මහා සංඝ රත්නයේ සියලු දෙනාට එදා මෙදා තුර මේ ජපානයේ වැඩ ඉදිද්දී උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන සියලුම බෞද්ධ ලාංකික සහ ජපන් ජාතික සියලු දෙනාට අද මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන ඉබරක්කි බොදුදරුව සංවිධානයේ තරුණ මහත්ම මහත්මීන්ලට ඒ ඇත්තන්ගේ දුවදරුවන්ට ඒ ඇත්තන්ගේ ආදරණීය අම්මා තාත්තට ඒ වගේම මෙවර වස්සාරාධනාවේ දායකත්වයේ ගත්ත කියතෝ තරුණ පිරිසගේ ආදරණීය මව්දෙමව්පියන්ට ඒ තරුණ පිරිසට වගේම දුවදරුවෝ ඉන්නව නම් ඒ ඇත්තන්ට ඒ වගේම උන්වහන්සේ සමග මේ සේනාසනයේ වැඩ වාසය කරන පූජනීය අපේ චන්දවිමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ජපානයේ අග්ගචිත්ත ස්වාමීන් වහන්සේ ඒ වගේම මංගලතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම අපේ අනිකුත් ධම්මරතන පඬිත හාමුදුරුවෝ ඒ වගේම වංශාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විමල වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ඒ වගේම උන්වහන්සේගේ අනික් සේනාසනය වන මා වැඩ සිටින කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පූජනීය අපේ සේනාසනාධිකාරී සද්ධාවාස ස්වාමින් වහන්සේ නන්දසාර පඬිත හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නයට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, කරදර බාධක දුරු වේවා, සියලු යහපත් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. දෙවියෝ අපේ ආදරණීය මව් රටත් ශ්‍රී ලාංකික සියලුම ජනතාවත් ඔබ අප හැමදෙනාගේම මව්දෙමව්පියනුත් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා කියන සිතින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට පූජනීය සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ආත්මාර්ථ පරාර්ථ සාධනයේ පිණිසම නිදුක් නිරෝගී සුවපත් භව චිර ජීවනයේ ලැබේවා. ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න මේ උතුම් පින්කම අපිට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. හොඳයි පූජා කරන්න. කවුරු සාදු කියන වන්දනා කරගන්න හොඳයි. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක් වේවා.